සදෑවත් පින්වතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට යොදා ගන්නට අදහස් කළා ශෛක්ෂ්‍ය හා අශෛක්ෂ්‍ය වශයෙන් ආර්ය මාර්ගය ගැන පැහැදිලි කිරීමක් කරන්න. ශෛක්ෂ්‍ය කියන්නේ කෙලෙස් සහිත. අශෛක්ෂ්‍ය කියන්නේ කෙලෙස් රහිත. ආර්ය මාර්ගය. ඒකයි අද මාතෘකාව. අද මේ ධර්ම දේශනාව පවත්වන්නේ ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ජගත් ජයසූරිය මහතාගේ උපදේශ පරිදි යුද හමුදා බෞද්ධ බල මණ්ඩලයේ ගරු සභාපති මේජර් ජෙනරාල් HMHA හිරත් මහතාගේ මෙහෙයවීම මත අද මේ 15ක පොහොය පින්කම යුද හමුදා ගැමුණු හේවා බලකායේ බලකාධිපති හා යුද හමුදා සේවා බලකායේ බලකාධිපති ඇතුළු සියලුම නිලධාරීන් සහ සෙසු නිලධාරීන්ගේ දායකත්වයෙන් මියගිය සියලුම රණවිරුවන්ට පින් පැමිණවීම සහ ආබාධිත වූ රණවිරුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් දැනට සේවයේ යෙදී සිටින සියලුම රණවිරුවන්ට නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම මෙම ධර්මදේශනාව පැවැත්වීමේ මූලික අරමුණ කරගෙන තියෙනවා. ඉතින් අපි මාතෘකාවට නැවත යොමු වුණාම අද මම ධර්මදේශනාව පවත්වන්නේ මජ්ක්‍ධිම නිකායේ උපරිපණ්ණාසකේ මහා චත්තාරීසක සූත්‍ර පරයාය අනුව ආර්ය අෂ්ටාංගික මාර්ගයත් දසාංග මාර්ගයත් විස්තර කරන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගය බුදුහාමුදුරුවෝ දේශනා කරේ පුහුණුවන්නන්ගේ ප්‍රයෝජනය පිණිස ආධුනිකයින් සඳහා 8ක්. සම්මා දිට්ඨියේ පටන් සම්මා සමාධිය දක්වා ඒ 8 පුහුණුවන්නන්ගේ ප්‍රයෝජනය පිණිස. සම්මා සමාධියෙන් පස්සේ සම්මා ඥාන සම්මා විමුක්ති කියලා තව අංග දෙකක් තියෙනවා. ඒ අංග 10 සම්පූර්ණ වුණාම තමයි අරහත් ඵලයටපත් වෙන්නේ. සමාධියෙන් රහත් ඵලයටපත් වෙන්නේ නැහැ. සමාධිය හා ධ්‍යාන බුදු සමයේ තරම් අගේ කොට සලකන්නේ නැහැ. මොකද සිද්ධාර්ථ තාපසයොත් ඒ කාලේ සමාධියකට ඇවිල්ලා ධ්‍යාන ලැබුවා. ඒවා අතහැරියේ නිවන පිණිස හේතු නොවන නිසා. ලෞකික ධ්‍යාන ලබන්න පුළුවන් සමාධියෙන්. ඒක බුදු සමයේ අගේ කොට සලකන්නේ නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සමාධිය නිට්ඨාව නොවේ. මේ අංග 10 සම්පූර්ණ වෙන්න ඕන. මේ ලෝකෙන් මිදෙන්න. සමාධියත් එක්කම එනවා සමාධියෙන් එනවා සම්මා ඥාන. මේ අපිට තියෙන ඥානෙ නෙමෙයි. අතීන්ද්‍රිය ඥානය. අතීන්ද්‍රිය ඥානය. ඉඳුරන්ගේ සීමාව ඉක්ුත් වුණාම එන ඥානය. ඒක නිසා ඒ ප්‍රඥාවත් සමග විමුක්තිය ලැබෙනවා. දස අංගේ සමන්නාගතෝ අරහති බුච්චති. ඒ හින්දා මේ පරයාය ක්‍රමයේ පිළිබඳ හොඳ අවබෝධයක් සියලු බෞද්ධයන් තුල තියෙන්න ඕන. මේ අනුපිළිවෙල අනුව මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය
තුනකට බෙදලා තියෙනවා. අංග තුනකට. මොනවද තුන? අපි එහෙම ව්‍යවහාර කළාට දැන් සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන අංගද්වය එන්නේ මොන අංගයකටද? ප්‍රඥා නේද? ප්‍රඥාංගය. ඊළඟට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මේ තුන සීලය. ඊළඟට සම්මා වායාම සම්මා සති සම්මා සමාධි සමාධි නේ සමාධි අංගය. සම්මා වායාම සම්මා සති සම්මා සමාධි සමාධි අංගය. එහෙමනේ. එතකොට දැන් සම්මා දිට්ඨි සම්මා සංකප්ප දෙකනේ මුලට තියෙන්නේ නේද? දැන් මේ අය සමහර අය ධහම අවබෝධ කරගන්න උනන්දුවක් තියෙන අය මිල දීලා පෙළ පොත් අරන් ඇති ත්‍රිපිටක පොත් මජ්ක්‍ධිම නිකායේ එහෙම නේද? ඒ අය මජ්ක්‍ධිම නිකායේ 3 වෙනි කාණ්ඩයේ උපරිපන්නාසකේ මහා චත්තාරීසක සූත්‍රය පරිශීලනය කරන්න කියවන්න. පැහැදිලිව දේශනා කරලා තියෙනවා. ඒක දෙආකාරයකට තියෙනවා. පුණ්‍ය භාගීය උපදි විපාක සහිත සම්‍යක් දෘෂ්ටිය. ඊළඟට ආශ්‍රව සහිත ආර්ය මාර්ගාංගගත වූ සම්‍යක් දිට්ඨිය. දෙකක්. එකක් උපදි විපාක සහිත. ඒ කියන්නේ උපදි විපාක කිව්වේ නැවත උප්පත්තියක් ලබන්න කැමැත්තෙන් කරන කටයුතු. පැහැදිලිනේ? දැන් අපි කරන්නේ ඒකනේ නේද? ඔය එකයි කරන්නේ. එතකොට දිට්ඨි කීයක් තියෙනවද? නෑ, තව දිට්ඨියක් තියෙනවා. මිත්‍යා දෘෂ්ටිය. දැන් ඔයගොල්ලෝ ඉන්න මොන දිට්ඨියද? අපෝ රස්නේවත් වැදිලා නෑ ඔයගොල්ලන්ට තාම ඒකේ. මේ පින්වතුන්ලා ඉන්නේ සක්කාය දිට්ඨියේ නේද? මම වෙමි කියන දිට්ඨියනේ. එහෙම නේද? එතකොට දිට්ඨි තුනයි. අනිත් දිට්ඨිය සම්මා දිට්ඨිය. නේද? දැන් එතකොට බුදුරජාණන් වහන්සේ උපදි විපාක සහිත පුණ්‍ය භාගීය වූ සම්‍යක් දෘෂ්ටියක් වදාළේයි. දැන් බුදුහාමුදුරුවෝ පහළ වෙන කාලේ ලෝකේ හිටියා පිම්පව් නැහැ, හොඳ නරක නැහැ, මෙලොව පරලොව නැහැ, දානෙහි පිනක් නැහැ නේ. එහෙම කතා කරන අය හිටියන්නේ. ඔව්. දැන් මේ නෛර්යානික ශ්‍රී සද්ධර්මයේ අවුරුදු 2300කට අධික කාලයක් මුළුල්ලේ පැවතුණු අපේ රටේ බෞද්ධයන්ගෙන් 50%කට ආසන්න පිරිසක් ඉන්නේ දෘෂ්ටිය නෙවෙයිද? හුඟක් දෙනෙක් ඉන්නේ පිම්පව් නැහැ, මලොත් ඔච්චර තමයි ආයි උපදින්නේ නැහැ, ඕවා කරලා වැඩක් නැහැ. එහෙමයි ඉන්නව නේද? ඉන්නවා. දැන් පොයට පන්සල් යන්නේ කී දෙනාද? අඩුතරමෙන් පන්සලකටවත් යනවද? නැහැ. ඒ හින්දා එවැනි අයට බුදුහාමුදුරුවෝ අදාලා මොක්වක්වත් කරගන්නේ නැතුව අපාගත වෙනවට වැඩිය හොඳයි ඊළඟ භවයේවත් යහපත් කරගන්න මේ ජීවත් වෙලා ඉන්න කාලෙදී පිනක් දහමක් කරගන්න. වාසියක් නැතුව මුකුත් කරන්න කවුරුත් කැමති නෑ නේද? අපි අවංකව කතා කරමුකෝ සිල් සමාදන් වෙලා. ඇයි දානයක් දෙන්නේ? පින් බලාපොරොත්තු වෙන්නේ මොකටද?
ඊළඟ තැන එතකොට දැන් මේ බත් හැන්ද පූජා කරපු පිනෙන් මරණින් මතු සවුසිරින් පිරි දිව්‍ය විමානයකට පහළ වෙන්න ලැබෙනවයි කියලා හිතනවා නම් මේ සුළු මුදලක් වියදම් කරලා මහා දෙයක් බලාපොරොත්තු වෙන එක පින්කමක්ද? අපි එහෙමනේ හිතන්න ඕනේ නේද? ඒක හරියට බැංකුවේ සල්ලි දාලා පොලියත් එක්ක ගන්න බලාගෙන ඉන්නා වගේ වැඩක්. එහෙම නේද? අපි කරන දේ අවබෝධයෙන් යුතුව කරන්න ඕන. ඒක නිසා අපි හැම දෙයක්ම කරන්නේ වාසිය තකා. හිඟන්නෙකුට කීයක් හරි දෙන්නෙත් යමක් බලාපොරොත්තු වෙන. හිඟන්න කියන්න ඕනේ වැඩි වැඩියෙන් ලැබේවා. පින් අයිති වේවා නේද? ඒක නුදුන්නොත් හිත හොඳද දීපු කෙනාගේ? නෑ. එහෙමනම් ඒක දීලා තියෙන්නේ හිඟන්නා කෙරෙහි අනුකම්පාවෙන්ද? නෑ. Tamanට වාසියක් ලබා ගැනීම සඳහා. නේද? ඒව පින්කන්ද? නෑ. ඒකින්ද බුදුරජාණන් වහන්සේ වදාලා හොඳයි කමක් නෑ. එහෙම හරි නරකයකට අපායකට වැටෙන්නේ නැතුව යමක් කරගන්න. මොකක්ද නොකර ඉන්නවට වඩා හොඳයි. ඉතින් ඒ අයට සම්‍යක් දෘෂ්ටිය ඒ විදිහට. දැන් අපේ සම්‍යක් දෘෂ්ටිය කොහොම වෙන්න ඕනද? බෞද්ධ මාර්ගය ආරම්භ වෙන්නේ ඔතනින්. මොකෙන්ද? සම්‍යක් දෘෂ්ටියෙන්. සම්‍යක් සංකප්පයෙන්. බුදුරජාණන් වහන්සේ එකම දේ ගැන නොයෙක් පර්යාය ක්‍රම භාවිතා කළා ශ්‍රාවකයාට උගන්වන්න. දැන් චංකී සූත්‍රයේ කාපටික කියන වේදයේ පාරප්‍රාප්ත කරපු තරුණ බ්‍රාහ්මණයට බුදුහාමුදුරුවෝ සත්‍ය අවබෝධ කරගන්න හැටි ඉගැන්වුවේ කොහොමද? සත්‍යානුරක්ෂණය, සත්‍යානුබෝධය, සත්‍යානුප්‍රාප්තිය. සත්‍යානුරක්ෂණය. සත්‍ය රකින්නේ කොහොමද? ඊළඟට සත්‍ය අවබෝධ කරගන්නේ කොහොමද? ඊළඟට සත්‍යයට බැසගන්නේ කොහොමද? එක ක්‍රමයක්. බුදුරජාණන් වහන්සේ නොයෙකුත් පර්යාය ක්‍රම භාවිතා කරා මේ නිර්වාණ අවබෝධය ලබා දෙන්න. ඊළඟට පර්යාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේධ නේද? එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එන්නේ එහෙමයි. පර්යාප්තිය කියන්නේ මොකද්ද මහත්තයෝ? දහම් වැටහීම. දහම් වැටහීමක් නැතුව පුළුවන්ද සිල් රකින්න? එහෙනම් මුලට එන්න ඕන ප්‍රඥාවද සීලෙද? ප්‍රඥාව. ඒකේ තර්කයක් නැහැ. එතකොට සියලු අකුසල් කරන්නේ, සියලු දුසිරිත්වල යෙදෙන්නේ, සියලු පව්කම් වල යෙදෙන්නේ අනුවණකම නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම මිනිසුන්ට නුවණ ලබා දෙන්න වීරිය කළා. එහෙම නේද? ඒකට තමයි සම්‍යක් දෘෂ්ටියක්, සම්‍යක් සංකල්පනාවක් පෙරට ගත්තේ. සම්මා දිට්ඨිය අටවෙනි එකටම පූර්වාංගම වෙනවා. නේද? ඒ සම්මා දිට්ඨිය පිරිවෙර වීමෙන් තමයි සමාධියට යන්න පුළුවන්. සම්මා සංකප්පය පිරිවෙර වීමෙන් තමයි සමාධියට යන්න පුළුවන්. එහෙමනම් අපිට යථාභූත අවබෝධයක් තියෙන්න ඕන සත්වයා පුද්ගලයා පිළිබඳ. එහෙම නේද? බුදුදහම අධ්‍යයනය කරනවායි කියන්නේ තමන් පිළිබඳ අධ්‍යයනය කිරීමක්. තමන් පිළිබඳව අධ්‍යයනය කරනවායි කියන්නේ තමන් අමතක කර දැමීම. නේද? ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් උගන්වන්නේ මොකද්ද? තමන් අමතක කර දාන්නේ කොහොමද කියන එක. එහෙම නේද? තමන් අමතක කරලා දැම්මහම, තමන් නැති වුණහම අපි නිෂ්පුද්ගල තත්වයටපත් වෙනවා. මේ ඔක්කොම කලහ විවාද දුක්ඛම් කටොළු වලට මූලික හේතුව මොකද්ද?
මම අපි කියනවා මම බිරිඳට ආදරෙයි. මම ස්වාමි පුරුෂයාට ආදරෙයි. මම දරුවන්ට ආදරෙයි. මම රටට ආදරෙයි. මම ජාතියට ආදරෙයි. ඕවා මොන විකාර කතාද? මම ආදරේ කාටද? මට. මම කාගේද? මගේ. සම්‍යක් දෘෂ්ටියෙන් මොකද්ද කෙරෙන්නේ? ඔන්න ඔය සත්ව පුද්ගල සංකල්පය කඩා ගන්න එක. මම ඉන්න තැන මුකුත් කරගන්න බෑ. ඒ නිසා අපි වීරිය කරන්න ඕන මේ දිට්ඨිය ඇති කරගන්න. මේ දිට්ඨියට අපිට හරහට හිටලා තියෙන්නේ මොකද්ද? මේ දෙපැත්තේ හැසිරීම. අපි දෙපැත්තක හැසිරෙනවා. හොඳ නරක සුභ අසුභ නිට්ටය අනිත්‍ය ලස්සන අවලස්සන ගඳ සුවඳ අපි දෙකට බෙදාගෙන. එහෙම නේද? මොකද්ද ඔය දෙකට බෙදාගෙන තියෙන්නේ? එකම දේ. එහෙමනේ. අපි දෙකට බෙදාගන්නේ එකම දෙයක්. ඇතැම් වෙලාවට තමන්ගේ ස්වාමි පුරුෂයා දේවතාවෙක් වගේ නේ. ඒ පුද්ගලයාම ඇතැම් වෙලාවට යකෙක් වගේ. එහෙම නේද? මේක චතුස්සතකය කියන පොතේ මේ විදිහට තියෙනවා. කර්ණජ්ජලං ජලේ නයිව කණ්ඨකේ නයිව කණ්ඨකං රාගේ නයිව තථාරාගං උද්ධරන්ති මනීෂිනා. අපිට වතුර නැතුව පුළුවන්ද? හරිම ප්‍රයෝජනවත් වතුර. නමුත් ඔය වතුර බින්දුවක් කොච්චර හොඳ වුණත් කන ඇතුළට ගියොත් ලොකු කරදරයක් නේද? මේක සුරුසුරු ගන්නකොට කරදරයක්. එතකොට දැන් මේ වතුර බින්දුව හොඳ නෑ නරකයි නේද? ඔව්. දැන් වතුරට බැන බැන ඉඳලා හරියනවද? දැන් මොකද කරන්න ඕන? තව වතුර බින්දුවක් කන ඇතුළට දාන්න ඕන. නේද? එතකොට ඇතුලේ තියෙන වතුර බින්දුව නරකයි. එළියෙන් ඇතුළට දාන වතුර බින්දුව හොඳයි. එහෙම නේද? ඔව්. කකුලේ කටුවක් කැඩෙනවා. මේක ඇතුලේ කැඩෙනවා. දැන් දවස් දෙකක් යනකොට බොහොම වේදනයි නේද? දැන් කටුවට බැන බැන ඉඳලා හරියනවද? නෑ. මොකද කරන්න ඕන? ඔව්. එතකොට ඇතුලේ තියෙන කටුව හොඳ නැහැ. ඒක එළියට ගන්න පාවිච්චි කරන කටුව හොඳයි. ඒකයි බුදුහාමුදුරුවෝ අන්ත දෙක අතහරින්න කිව්වේ. අපි ඉන්නේ අන්තවල. මොකක් නිසාද අන්තවල ඉන්නේ? මම නිසා. ඉතින් මම අතහැර ගන්න නම් මේ පංචස්කන්ධය පිළිබඳ යථාභූත අවබෝධයක් අප කා තුලක් තියෙන්න ඕන. අවුරුදු 45ක් පුරාවටම බුදුරජාණන් වහන්සේ ඉගැන්වුවේ නේ. එහෙම නේද? හොඳයි. ආත්මයක් තියෙනවා. මේ කරන කුසල් අකුසල් කර්මවල විපාක අනුව අපිට මරණයෙන් පස්සේ ඊළඟ ආත්මය ලැබෙනවා නේද? ඔව්. ඒ වගේ ආත්මයක් තියෙනවයි කියන අය බලන්න අත උස්සන්න. ඉහළට අත උස්සන්න බලන්න. ආත්මයක් තියෙනවයි කියන අය උගා දෙනෙක් ඉන්නවා. අවුරුදු 45ක් මුළුල්ලෙම බුදුරජාණන් වහන්සේ වදාළේ ආත්මයක් තියෙනවයි කියලාද නැහැයි කියලාද? එහෙනම් අර තියෙනවා කියලා අත ඉස්සුවේයි. මට නෑ. දැන් බුදුරජාණන් වහන්සේ වදාළද ආයි උපදින්නේ නෑ කියලා? නෑ. දැන් මොකද්ද දැන් ඔය ආත්මය කියන කතාවේ තේරුම? ඒක දන්නවද? නෑ. මේක හොඳට කවුරුත් තේරුම් ගන්න. මේ සම්‍යක් දෘෂ්ටියක් ඇති කරගන්න බෑනේ ආත්මවාදයේ ඉඳගෙන. මතෝ මෙහෙමයි දැන් බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නත් කලින් ප්‍රාග් යුගයේ මේ බෞද්ධ යුගයේ නේද?
ආත්මයක් තියෙනවා කියලා දැඩි විශ්වාසයක් තිබුණ මිනිස්සුන් තුල. ඒ වගේ කණ්ඩායම් 55ක් හිටියා. එහෙමනේ. ආත්මයක් නැහැ කියලා මේ උච්ඡේදය ගැන කතා කරා තව කණ්ඩායම් 7ක්. ඒ අයත් එක්ක බුදුරජාණන් වහන්සේ වාද කරලා තර්ක කරලා මිත්‍යා දෘෂ්ටි 62ක් බැහැර කෙරුවා. බුදුරජාණන් වහන්සේ මිත්‍යා දෘෂ්ටි 62ක් බැහැර කෙරුවේ ශ්‍රී ලංකාවේ බෞද්ධයන්ව 63 වැනි දෘෂ්ටියකට බැඳලා තියන්නද? ඉතින් ආත්මයක් තියෙනවද අපිට? මොකද ඒ අය හිතාගෙන හිටියා මේ ශරීරය තුල ආත්මයක් තියෙනවා. මේ ආත්මය තමයි මේ ඔක්කොම පින්පව් කරන්නේ. මරණයෙන් පස්සේ ඊළඟ කූඩුව අල්ලගන්නේ මේ ආත්මය. දැඩි විශ්වාසයක් තිබුණා මේක ඇතුලේ ආත්මයක් තියෙනවා. එහෙම නේද? බුදුරජාණන් වහන්සේ අහනවා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය යන්ත්‍රයක් වගේ ක්‍රියා කරනකොට මම කියන හැඟීම අප තුල ඇති වෙනවා. නමුත් ඔය කියන ආත්මය හෝ මම කියන පුද්ගලයා කොතනද තියෙන්නේ? ඕකනේ ඇහුවේ. එහෙම නේද? දැන් බුදුරජාණන් වහන්සේ අතහරින්න කියපු හුඟක් දේවල් නේද අපි අල්ලගෙන ඉන්නේ. එහෙම නේද? ඔව්. ඒ නිසා අපි අවිද්‍යාවේ ඉන්නේ. ලොකු අවිද්‍යාවක ඉන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයක් දේශනා කළේ අවිද්‍යාව කෙරෙන් විද්‍යාව කරා, අන්ධකාරය කෙරෙන් ආලෝකය කරා, අගතිය කෙරෙන් ප්‍රගතිය කරා ජනතාව ගමන් කරවීමට. අපි ඉස්සෙල්ලම අවිද්‍යාවෙන් මිදෙන්න ඕන. එතකොට මේ විද්‍යාවේ ආලෝකය ලබා ගත්තේ කවුද? රහතන් වහන්සේලා නේද? දැන් අපි දකින්න ලෝකෙද රහතන් වහන්සේට පේනොයි කියන්නේ? නැහැ. අපි දකින්න ලෝකේ අපි පිළිගන්නේ කොහොමද? මේ දොරටු 6කින් අපි බාහිර දේවල් ඇතුළට දා ගන්නවා නේද? සුබ දෙය කෙරෙහි ලෝභයත් අසුබ දෙය කෙරෙහි ද්වේෂයත් නිරන්තරයෙන් අප තුල හට ගන්නවා නේද? ඔව්. එතකොට මේ ආයතන 6න් මේ ලැබෙන අරමුණු අපි ඇතුළට දා ගන්නවා. මේක නිට්ටයයි සුඛයි කියලා නේද? ඉතින් දැන් අපි දකින්න ලෝකෙද රහතන් වහන්සේ දකින්නේ නැහැ. දැන් මෙහෙමයි. දැන් අපි කියනවා අඹ ගහ, කොස් ගහ, පොල් ගහ, සත්තු සිව්පාවෝ, බල්ලෝ, පූසෝ, කොටියෝ, හරක් නේද? මිනිස්සයෝ කියලා කියනවා. අපි නම් දාගෙන භාෂාවක් තියෙන නිසා අපි ව්‍යවහාර කරනවා මේවා තියෙනවා කියලා. නමින්. නමුත් මේ ව්‍යාකරණ ලෝකයේ තියෙන ඒකවචන නාමපද විශ්වයේ නැහැ. විශ්වයේ තියෙන ක්‍රියාසන්තතියක්. නිරන්තරයෙන්ම ඇති වෙනවා, වෙනස් වෙනවා, නැසෙනවා. නේද? ඇති වෙනවා, වෙනස් වෙනවා, නැසෙනවා. ඕකමනේ වෙන්නේ. සම්‍යක් දෘෂ්ටියක් ඇති කරගන්න පුළුවන් බත් කනකොටත්. තේරුණාද? දැන් බත් පිඟානට හාල් එන්නේ කොහෙන්ද? කොහෙන්ද හාල් එන්නේ? කුඹුරෙන්. හාල් වෙන්නේ ඉස්සෙල්ලා ඒ ඇටේට මොකද්ද අපි කියන්නේ? වී. ඒක පතුරු ගහලා ගත්තාම ඒක විපරීතයක් බවට පත් වුනහම අපි කියනවා ඒක හාල්. දැන් කඩෙන් හරි කොහෙන් හරි ගෙනල්ලා හාල් නෑඹිලියට දානවා නේද? ඒක කඩෙන් ගෙනල්ලා දාපු හාල් දර නෑඹිලිය දැන් තියෙන්නේ නෑ. ඒකත් ඒ ෂණයෙන් විපරීතයක් බවට පත් වෙනවා.
ඒකට වතුර දාලා හොදලා ලිපේ තිබ්බහම දැන් හාල් කතාවක් තියෙනවද? බත්. එහෙම නේද? ඔව්. එතකොට දැන් අපි මේක හදාගෙන ඊළඟට අනුභව කරනවා. එතකොට දැන් මේක මුඛයට ගත්තාම බත් කතාවක් තියෙනවද? නෑ. ඊට පස්සේ වෙන වෙන කතා එන්නේ නේද? මේක දිරුවටත් පස්සේ මේවා ලේ ධාතුව අර මේ කියලා වෙන වෙන නම් වලින් කතා කරන්නේ. දැන් මේ ක්‍රියාදාමය මේ නිරන්තරයෙන් ඇති වෙලා වෙනස් වෙලා නැසෙන එක අපිට සිහියෙන් බලන්න පුළුවන්. එතනම ඉපදිලා වෙනස් වෙලා නැසෙන හැටි. ජාති ජරා මරණ බත් විඳින්න තියෙනවනේ. මේක බුදුරජාණන් වහන්සේ ඉගෙනුවේ මොකටද දන්නවද? අපේ තණ්හාව නැති කරන්න. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය ඉගෙනුවේ අපිව තණ්හාවෙන් ගලව ගන්න. පංචස්කන්ධය අනිත්‍යයි කිව්වේ අපි මේක මගේ කොට අරගෙන මේකට අපි තණ්හා දිට්ඨි මාන්න ඇති කරගෙන නේද? ලොකු විශාල කරදරයක වැටිලා තියෙන නිසා අපිට තණ්හාව නැති කරන්න තමයි මේ අනිත්‍ය ධර්මතාවය බුදුහාමුදුරුවෝ ඉගෙනුවේ. ඒක නිසා ධර්මය ඉගෙන ගන්නවා කියන්නේ නිරන්තරයෙන්ම ධර්මය කියන්නේ ඇති වෙනවා වෙනස් වෙනවා නැසෙනවා. සිල් සමාදන් වෙන්න ආවේ අද මේ පාඩම ඉගෙන ගන්න. සම්‍යක් දෘෂ්ටියක් ඇති කරගන්න නම් සත්වයා පුද්ගලයා පිළිබඳ සමස්ත යථාර්ථයම අවබෝධ කරගන්න ඕන. ඒක නැතුව දෙවෙනි එකට යන්න බෑ. දෙවෙනි එකට යන්න බෑ. දැන් නිකන් නිදාගන්න ගියාම කල්පනා කරන්න. නිදාගන්න ගියාම කල්පනා කරන්න මට අයිති මොකක්වත් තියනවද කියලා. නේද? තියනවද? නෑ. දැන් ධම්මපදයේ කියන අය දන්නවා. පුත්තාමත්ති ධනම්මත්ති ඉති බාලෝ විහඤ්ඤති. අත්තාහි යත්තනෝ නත්ති කුතෝ පුත්තා කුතෝ ධනං. මෝඩයා නිතරම හිතනවා මට ධනය ඇත මට පුත්තු ඇත. තමාට තමාත් නැති කල කුමන පුත්තුද කුමන ධනයද? ඇයි ඕව ගැන හිතන්න බැරි? මේ සියලු ආසාවල් ප්‍රහීන කරගන්න නම් මේ එවෙලෙම ඇති වෙලා වෙනස් වෙලා නැසෙන එක අපි දකින්න ඕන. නිරන්තර අවදිකමක් තියෙන්න ඕන එකට. ධර්මාවබෝධය ඇති කරගන්නවයි කියන්නේ ඔන්න ඔය කාරණා දකින්න එකයි. ඒ නිසා මේ පංචස්කන්ධයේ අබමල් රේණුක අයිතියක් අපිට තියෙනවද? දැන් අපි කොයි තරම් මේකට සැප දුන්නත් අපිට උමනා විදිහට මේක පවත්ව ගන්න පුළුවන්ද? එහෙනම් ඇයි අපිට අයිති නැති දෙයක් අපිට අයිති කියලා හිතාගෙන මේක පවත්ව ගන්න මේ තරම් දුක් විඳින්නේ මොකක් නිසාද? අවිද්‍යාව. අවිද්‍යාව. මේ ලෝකේ නවීන විද්‍යාවත් පිළි අරගෙන තියෙනවා. කිසිම දෙයක් ක්ෂණයක්වත් එක විදිහට තියෙන්නේ නැහැ. මේ හැම එකම නලියන ස්වභාවයක් තියෙනවා. රහතන් වහන්සේ ප්‍රඥාවෙන් දකින්නේ ඕක. මේ අවිද්‍යාන්ධකාරයෙන් මිදෙන්න නම් මේකේ නිසරු බව දකින්න ඕන.
මොකේද? සිරුරේ, ශරීරයේ නේද? ඔව්. දැන් මේ අවබෝධය තමයි අපි සම්මා දිට්ඨිය කියලා හඳුන්වන්නේ. සම්‍යක් දෘෂ්ටිය. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකේ අයිතියක් අපිට නැහැ. මේක නිරන්තරයෙන් වෙනස් වෙනවා නැසෙනවා නේද? ඒ අවබෝධය අප තුල තියෙන්න ඕන. ඒ දිට්ඨියට ආවට පස්සේ ඊළඟට මොකද්ද වෙන්නේ? දෙක මොකද්ද? සම්මා සංකප්ප නේද? ඔව්. දැන් බුදුරජාණන් වහන්සේ වදාළද හැමෝටම සැප විඳින්න එපයි කියලා? දැන් මේක හොඳට තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ වදාළේ අන්ත දෙක අතාරින්න කිව්වා. එක අන්තයක් මොකද්ද? කාමසුකල්ලිකානු යෝගය. දැන් මෙතන කවුරුවත් ඉන්නවද කාමසුකල්ලිකානු යෝගය ගත කරන අය? කාමසුකල්ලිකානු යෝගය ගත කරන්නේ කොහොම අයද? ඔව් රාජකොල්ල සිටුවරු වගේ අය නේද? අන්තපුර තියාගෙන, නාට්‍යාංගනාව තියාගෙන, සංගීත තියාගෙන, මත්පැන් තියාගෙන, රස මසවුලු තියාගෙන නේද? ඒකේ අන්තෙට ගිහින්. ඒකට කිව්වේ මොකද්ද මහත්තයා? කාමසුකල්ලිකානු යෝගය. දැන් අපි ඉන්නේ කාමසුකල්ලිකානු යෝගයේ නෙවෙයි. බුදුරජාණන් වහන්සේ විවාහ ජීවිතයේ ඊට අගය කොට සැලකුවා නේද? සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්නේ කොහොමද කියන එක සූත්‍රානුසාරයෙන් ගිහියන්ට ඉගෙනුවා. ගිහියන්ට සැප හතරක් අනුදැනව දාලා. මොනවද සැප හතර? අත්ති සුඛ, භෝග සුඛ, අනන සුඛ, අනවජ්‍ය සුඛ. නේද? ඒ හින්දා අනාර්ය දැන් මේ අය අනාර්ය අය. මොකද දැන් ඕදාත වසන කාමභෝගී ගිහි ජනතාව අනාර්යයි. ඔයගොල්ලෝ ගාපු වැඩ තියෙනවා. අපි භික්ෂුන් වහන්සේලා පූර්ණ කාලීනව මේ කටයුත්තේ යෙදලා ඉන්නේ. අපි දෙගොල්ලෝ අතරේ ලොකු පරතරයක් තියෙනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ දෙආකාරයකට මේක වදාලා. ගිහි කාමභෝගී ඕදාත වසන ජනතාවට එක ආකාරයකටත් මේ ශාස්ත්‍ර කෙලෙස් සහිත කෙලෙස් රහිත ආර්ය මාර්ගගත වූ පුද්ගලයන්ට තව විදිහකට නේද? ඒක හින්දා දැන් අපි තේරුම් ගන්න ඕන ගිහි අය වුණත් අපිට මේ කය අයිති නැත්තම් මේකටයි මේ හැටි සැප දෙන්නේ. කොහෙන්ද අපි සැප දෙන්නේ ශරීරයට? ඉඳුරන් මගින්. නේද? ඉඳුරන් මගින්. අපි ඉපදුණු ගමම්ම ඉස්සෙල්ලම හඳුනගත්තේ මොකද්ද? රස. නේද? එදා මෙදා තුර මේ රස විඳපු ඒවා සීමාවක් තියනවද? ඇති වෙලා තියනවද? ඊළඟට කනට ශබ්ද එහෙම නේද? ඇහැට රූප මේ උපන්නට පස්සේ එකින් එක ඉන්ද්‍රියන් ක්‍රියාත්මක වෙලා අපි පංචකාම රසයේ විඳින්න පුරුදු වෙලා. එහෙම නේද? ඔව්. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ වදාළේ සංකප්පය මොකද්ද? නෙක්ඛම්ම සංකප්ප. අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. කම්සැප හැර දැමීමේ කල්පනාව. කම්සැප හැර දැමීමේ කල්පනාව. අපි දැන් කම්සැප විඳින්න තියෙන ගිජුකම නිසා තමයි අපිට
මේ කම්සප් විඳින එකට බාධාවල් එනකොට මොකද්ද ඇති වෙන්නේ? ඔව් ව්‍යාපාදය නේද? ඔව්. එතකොට දැන් මේක මේ ප්‍රතීත්‍ය සමුත්පන්නයි. එකක් නිසා ඊළඟ එක එනවා, ඒක නිසා ඊළඟ එක එනවා, එකක් නැති වුණොත් ඔක්කොම ඉවරයි. එහෙම නේද? ඔව්. එතකොට දැන් අපි එහෙමනම් අවබෝධයෙන් කටයුතු කරන්න ඕන. මේ ඉඳුරන් පිනවීමෙන් සෑහීමකට පත්වෙච්ච කෙනෙක් මේ ලෝකේ කවුරුත් නැහැ. ඒ හින්දා අපි මේවා පාලනය කරගන්න. නිරන්තර අවදිකමක් පුහුණුවක් ඇති කරගන්න ඕන. අපි හිංසාවට ගොදුරු වෙන්නේ මේ කාරණා නිසා. එහෙමනේ. නෙක්ඛම්ම සංකප්ප. දැන් එතකොට කම්සප හැරදැමීමේ කල්පනාව, ව්‍යාපාදය හැරදැමීමේ කල්පනාව නේද? හිංසාවෙන් වැළකීමේ කල්පනාව තියෙනකොට දැන් එයා ඉබේ සිල්වත් වෙලා නේද? පද සමාදාන වෙන්න දෙයක් තියෙයිද? පද සමාදාන වෙන්න අවශ්‍යද? දැන් නුවණින් මෙයා සිල්වත් වෙලා. සීලේ පතිට්ඨාය. දැන් මෙයාගේ සීලේ කිසිම චලනයක් වෙන්න විදිහක් නැහැ. නිරන්තරයෙන්ම මෙයා සීලේ පිහිටලා ඉන්නේ අවබෝධය නිසා. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. දැන් බලන්න යුද්ධ ආරම්භ වෙන්නේ මොකකින්ද? කව යුද්ධ ප්‍රකාශ කරන්නේ මොනවයින්ද? අපි ගහනවා උඹලට හවල් දවසේ හවල් වෙලාවට කියලා කියන්නේ ආයුධ වලින්ද? මොනවයින්ද කියන්නේ? වචනෙන්. gedara ලොකු අවුල් සාගත තත්වයන් නැති වෙන්නේ මොනව නිසාද? වටපිට මිනිස්සු කලකෝලාහල ඇති කරගන්නේ මොනව නිසාද? මහා භයානක අවියක් නේද? හොඳ පැත්තටත් ඒ වගේ. ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා කී දෙනෙක් නිවන් පද ප්‍රාප්ත වුණාද? මොකක් නිසාද? වචනේ නිසා. දැන් අපි මේ කතා කරන්නේ මොනවද? සම්මා වාචා නේද? සම්මා කම්මන්ත. යහපත් ක්‍රියා. මොනවද යහපත් ක්‍රියා කියන්නේ? ඔව්. ප්‍රාණඝාතයෙන් වැළකීම, අදත්තා දාණයෙන් වැළකීම, කාම මිච්ඡාචාරයෙන් වැළකීම. එතකොට මේක අර ආර්ය පැත්තට යන පිරිසගේ ඊට වැඩිය බොහොම ගැඹුරු ධර්ම කාරණා තියෙන්නේ. දැන් භික්ෂූන් වහන්සේලා සත්තු මරනවද? හොරකම් කරනවද? කාමී වරදවා ඇසිරෙනවද? නැහැ. ඒක නිසා භික්ෂූන් වහන්සේලාට ඊට වඩා බොහොම ගැඹුරු පැත්තක් තියෙන්නේ. දැන් මේ පින්වතුන්ලාට තියෙන්නේ අර කාරණා වලින් වැළකීලා ඉන්න. සම්මා කම්මන්ත. එතකොට ආජීව කියන්නේ යහපත්. දැන් ඒක කොහොමද මේ පින්වතුන්ලා හිතන්නේ යහපත් ජීවිතයක් ගත කරන්නේ කොහොමද කියන එක ගැන? දැන් අපි ජීවත් වෙන්න අපිට මිල මුදල් අවශ්‍යයි. එහෙම නේද? ඔව්. එතකොට මිල මුදල් ලබා ගැනීම සඳහා අපි කරන කටයුතු යහපත් වෙන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ ගෘහපතියන්ට අන්න මොනවද? ඔව්. මස් පිණිස සතුන් වෙළඳාම, අවි ආයුධ වෙළඳාම, වස විස වෙළඳාම නේද? ඒ වගේ කාරණා පහක් බුදුහාමුදුරුවෝ වදාලා
වහල් වෙළඳාම ඒ වගේ මේ ජීවත් වීම සඳහා මුදල් උපයන්න ඒවා කරන්න එපා කියලා. එහෙම නේද? ඒ වුණාට දැන් තියෙනවා 아무තු වැඩපිළිවෙළවල. ඔව්. මේගොල්ලෝ හොඳට මේක කල්පනා කරන්න. දැන් මේ අපි මේ හැම එකක්ම ප්‍රායෝගික වෙන්න ඕනනේ. මම දන්න කෙනෙක් මේ මායක කිව්වා විකාන්තාව ගිහින් තියෙනවා මේ මරණයෙන් හරකෙක් බේර ගන්න. හරක් එක්කව කරන මිනිස්සු ඉන්නවා මස් කඩේට දෙන්න. එක කෝරලේකම හරක් එක්කව කරනවා එක මිනිහෙක්. අනිත් තනිව හරක් ගන්න මිනිස්සු ඔක්කොම අර මිනිහට ගෙනල්ලා දීලා කීයක් හරි ගන්නවා. තොග ගානේ මස් කඩේට හරක් දෙන්නේ එක මිනිහයි. ඒක හැමෝටම කරන්න බෑ. ඉතින් අර තොගේට හරක් එක්කව කරන මිනිහාගේ ළඟට ගියා මේ නෝනා හරකෙක් සල්ලි දීලා ගන්න මරණයෙන් නිදහස් කරන්න. ඒ ගියාම මිනිස්සයා පේන්නේ හිටියේ නැති හින්දා නෝනා එයාගේ මිදුලතුක ගා ඉන්නවා. ඇහුවා කො මුදලාලි. මුදලාලි බුදුන් වඳිනවා පොඩ්ඩක් ඉන්නකෝ ඉන්නකෝ. මොකද දැන් මේ 100,000 ගාණක් හරක්ව මරන්න අරිනවා ලොරිය පටෝලා උදේට. දැන් මෙයා මොකටද මේ පාම්පත්තු කරන්නේ බුදුහාමුදුරුවන්ට මල් පූජා කරලා? බුදුරජාණන් වහන්සේ අපව බේරගනී කියලා නේද? එහෙම නේද? දැන් ඔය මිනි පෙට්ටි සාප්පුව වල මල් පූජා කරනවනේ බුදු පිළිමේ තියලා නේද? එතකොට මොකක්ද ඒකේ තේරුම? ව්‍යාපාරේ සරු වෙන්න. ව්‍යාපාරේ සරු වෙන්න නම් එයාගේ මොකද වෙන්න ඕන? වැඩියෙන් මිනිස්සු මැරෙන්න ඕන. ඒකින්ද මේවා තේරුමක් නැතුවත් කරනවා මේ වැඩ. හුඟක් දෙනෙක් හිතාගෙන ඉන්නවා මොන වැඩේ කෙරුවත් අපි කොච්චර බොරු කියලා රට ගිනි තිබ්බත් කේලම් කිව්වත් මොනවා කළත් අපි බුදු පූජාව තිබ්බහම බුදුරජාණන් වහන්සේට වන්දනා කළාම මේ ඔක්කොම පව් වලින් අපි මිදෙනවා කියලා නේද? එහෙම වෙන්නේ නැහැ. දැන් අර හරක් ටික එක්කව කරන මිනිහා බුදුන් වඳිනවා. බුදුන් වැඳලා ඊට පස්සේ හරක් ටික ලොරියට පටවනවා. ලොරියේ බෝඩ් එක ගහලා තියෙන්නේ මොකද්ද? සම්මා සම්බුදු සරණයි. අපි නුවණින් ටිකක් බලන්න. සමහර විට මෙතන අය මස් කඩේට හරක් විකුණන අය නැහැ. නමුත් නොදන්නාකම නිසා හුඟක් වැරදි වැඩ කරනවා. කරලා ඒගොල්ලෝ පාම්පත්තු කරනවා බුදුහාමුදුරුවෝ සමාව දෙයි කියලා. නැහැ එහෙම ලැබෙන්නේ නැහැ සමාවක්. ඔව් දැන් අනාථපිණ්ඩික සිටුතුමා මොකද්ද කරපු රක්ෂාව? මොනවද වැඩි කරේ? සල්ලි පොලියට දුන්නා. නෑ කියන්නේ කොහොමද? දැන් දඹදිව ගිය අය දැකලා තියෙනව නේද? භාණ්ඩේ නේද මාලිගාවේ? ඔව් දැන් මුදල් වික්කා. කොහොමද? හුඟ සල්ලි තියෙන මිනිස්සු සිටුතුමා ළඟ ගිහිල්ලා තැන්පත් කරනවා ආරක්ෂාව පිණිස. අද අපි කරන්නේ බැංකුවේ තැන්ලි දාන්නේ නේද? ඒකට අඩු පොලියක් ලැබෙනවා. එතකොට වෙලෙන්දෝ ණයට සල්ලි ගන්න එනවා. ආවහම එයා ලාභයක් තියාගෙන 5% පොලියට නම් තැන්පත් කරුවට දෙන්නේ 7%ට හරි 8ට හරි ණය ගන්න එක්කෙනාට දෙනවා. ඒක වැරද්දක් නැහැ. බුදුහාමුදුරුවෝ දැනවා දාලා. සාධාරණ වෙන්න ඕන වෙලඳාම. දැන් ගමේ කොහොමද පොලියට දෙන්නේ? 120 නෙමෙයි. නෑ. මේගොල්ලෝ ගණන් හදන්න දන්නේ නෑනේ. දැන් බැංකුවේ දෙන්නේ 12 නම් පොලිය 12ක් දෙන්නේ මාසෙකටද අවුරුද්දකටද? අවුරුද්දට. දැන් නිවාස ණයක් ගත්තාම පොලිය 15 නම් 15 ගණන් හදන්නේ මාසෙටද අවුරුද්දටද? එතකොට 20ට උපාසකම්ම කෙනෙකුගෙන් පොලියට ගත්තාම ගණන් හදන්නේ අවුරුද්දටද මාසෙටද? එතකොට 20 පොලිය අවුරුද්දට කීයද? 240 පොලියට ණයට දෙන්නේ.
එහෙම නේද? සාධාරණයිද? හූල්ල නේද ගෙවන්නේ? ඒගොල්ලෝ ඇවිල්ලා වරෙල්ලා අපෙන් උඹලා පොලියට සල්ලි ගනින්නලා කියලා දෙන්නේ නැහැ. උවමනා වුණාම ගිහිල්ලා පින්සෙන්ඩ් වෙලා ඉල්ල ගන්නවා. පොලියට දෙන මිනිහාගේ වැරද්දක් කියන්න බෑ. නමුත් ඒක අර මිනිහාගේ හදිස්සි අවස්ථාව දැනගෙන සූරා කෑමක් එතන වෙනවා නේද? හිතු ගන්නට දෙනවා. ඒත වගේ ආජීවයේ පාරිශුද්ධ වෙන්නේ නැහැ. දැන් අපිටත් තියෙනවනේ අපිට ආජීවයක් තියෙනව නේද? අපි ජීවත් වෙන්නේ කොහොමද? අපි පරපුටු ජීවිතයක් ගත කරන්නේ. අනුන්ගේ දාන වේලෙන් යැපෙන්නේ. අපි හිඟන්නු. නේද? අපි යාචකයෝ නෙවෙයි. භික්ෂුව භික්ෂණිය සිඟන්නා. ආහාරය සිඟන්නා. පිණ්ඩපාත කියන වචනේ තේරුම දන්නවද? දන්නවද කවුරුත්? නැහැ. පිඩු සිඟා වඩිනවා කියන්නේ බලන්න බුදුරජාණන් වහන්සේ මොන තරම් කාටවත් හිංසාවක් පීඩාවක් නොවි භික්ෂුවට ජීවත් වෙන්න විනය ශික්ෂාපද පනවල තියෙනවද කියලා. දැන් අපි පාත්‍රයේ අරගෙන ගිහිල්ලා ගෙවක් මිදුලට පිනට යමක් ලැබෙන්න කියනවද? නැහැ. ඒකම කියන්නේ යාචකයෝ. අපි ගිහිල්ලා යමක් දෙනකන් ඉන්නවා. නේද? ගෙදර හැඳි සද්දේ වාජන සද්දේ ඇහෙනවා නම් අපිට යමක් ලැබෙයි කියලා හිතනවා නම් අපි ටිකක් වෙලා එතන ඉන්නවා. මොකක් හරි දෙයි කියලා. නුදුන්නොත් අල්ලපු ගෙදෙට්ට යනවා. එතනින් නොලැබුණොත් ඊළඟ ගෙදෙට්ට යනවා. නේද? ලැබුණත් එහෙම යනවා. දැන් එතකොට පිණ්ඩපාත කියන්නේ මොකද්ද දන්නවද? මොකද්ද මහත්තයෝ? නෑ. පිඬු සිඟා වඩිනවා කියන්නේ අපි බත් පිඟානක් ඉල්ලන්නේ. මොකෝ බත් පිඟානක් ඉල්ලුවොත් එක්කෙනෙක් බඩගින්නෝ ඉන්නවා. බත් පිඟාන් භාගයක් දුන්නොත් එක්කෙනෙක් අර්ධ නිරාහාරව ඉන්න ඕන. නේද? අපි ඉල්ලන්නේ පිඩක්. පිඩක් දුන්නාම කාටවත් පාඩුවක් හිංසාවක් නැහැ. එහෙම නේද? කාටවත් හිංසාවක් නැහැ. ඉතින් ගෙයින් ගෙට ගිහිල්ලා Tamanට ප්‍රමාණවත් කියලා හැඟුණාම ආරාමයට ඇවිල්ලා හෝ නිදහස් තැනකට ගිහිල්ලා මේක වළඳලා ජීවිකාව ගෙන යනවා. ඉතින් දැන් අද කාලේ එහෙම කරන්න බෑ අපට. ඇයි? දැන් ස්වාමි පුරුෂයා බිරිඳ දෙන්නම මේ ආර්ථික අපහසුකම් නිසා රැකියාවල් වලට යනවා. ළමයි ඉස්කෝල වලට යනවා. ගෙවල් වල ගේට්ටු වහලා දොරවල් වහලා. එහෙම නේද? අද සමාජය අපිට එදා විදිහට හැසිරෙන්න බොහොම අමාරුයි. නමුත් අද කොයිතරම් කරදර වුණත් හතර පේරුවේ දායකයෝ පන්සලට නොපිරිහෙලා දාන ටික ගෙනත් දෙනවා පූජා කරනවා නේද? අපි එකෙන් යැපෙන්නේ. බුදුහාමුදුරුවෝ එහෙමයි අපිට ජීවත් වෙන්න කිව්වේ. භික්ෂුන් වහන්සේගේ ආජීවය පිරිසිදු නැති වෙන්නේ කොහොමද? සම්මා ආජීවයක් නැති වෙන්නේ කොහොමද භික්ෂුන් වහන්සේට? නෑ තබා ගන්න බුදුහාමුදුරුවෝ අනුදැනවා දාලා. ඒක තියෙනවා. දැන් අපි කියමු භික්ෂුන් වහන්සේලා 5-6 නමක් ඉන්නවා. උපාසකම්ම කෙනෙක් කැවුම් ගෙනාවා. කෙසෙල් ගෙඩි ගෙනාවා. දැන් මේක 6 දෙනාට ගෙනත් තියෙනවා 12කට විතර ප්‍රමාණවත්. එතකොට බුදුරජාණන් වහන්සේ කිව්වා ඒව ගබඩාවේ තැන්පත් කරන්න. ඒක බෙදන්න භික්ෂුන් වහන්සේ නමක් උප්පත් කළා. කජ්ජ භාජක කියලා. නේද? හංගකන කන්න නෙමෙයි. සකසුරුවම් කම. ඒක තියෙනවා. භික්ෂුන් වහන්සේට පුළුවන් ද යంత్ర මන්ත්‍ර ගුරුකම් කරන්න? ජ්‍යොතිෂ ශාස්ත්‍රය කරලා හම්බ කළ හැකිද? මගුල් කපුකම් කරන්න පුළුවන්ද? ගිහියන්ගේ මේ අවශ්‍යතා සපුරාලීම සඳහා වස් කවි සෙත් කවි කියන්න පුළුවන්ද? ඒව කියලා සල්ලි හම්බ කරගන්නවා නම් ඒ ස්වාමීන් වහන්සේගේ ආජීවයේ පිරිසිදුද? අපිටත් තියෙනවා එහෙම.
ගිය අයට විතරක් නෙවෙයි. ගිය අයට වඩා බොහොම අපිට විනය නීති බොහොම බරපතලයි. මොකද අපි අනුන්ගෙන් යැපෙන පිරිසක් නිසා. ඒක නිසා මේක බුදුරජාණන් වහන්සේ දෙගොල්ලන්ටම මේ අනාර්ය පිරිසටත් ආර්ය පිරිසටත් දේශනා කළා පිරිසිදු ආජීවයක් ජීවත් වීම සඳහා සාධාරණ විදිහට මුදල් උපයන්න. ඒක හුඟා දිග කතා මේවා. වෙදකම ඉගෙන ගන්න පුළුවන්. ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ භික්ෂුන් වහන්සේට ඉගෙන ගත්ත හැකි. ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ ඉගෙන ගන්නේ භික්ෂුන් වහන්සේලා පෝය පවරුණු ක්‍රම වලට විතරයි. වෙදකම ඉගෙන ගන්න භික්ෂුන් වහන්සේලාට පුළුවන් භික්ෂුන් වහන්සේලාට වෙදකම් කරන්න. ගිහියන්ට වෙදකම් කරන්න බෑ. ගිහියන්ට නෙමෙයි. භික්ෂුන්ට ලෙඩ හැදුනහම වෙදකම් කරන්න වෛද්‍ය ශාස්ත්‍රයේ භික්ෂුන්ට ඉගෙන ගන්න පුළුවන්. මම දැක්කා මේ අයට බලන්න පුළුවන් ලක්දිව බුදු සමයේ ඉතිහාසය කියන පොතේ වල්පොල රාහුල හාමුදුරුවෝ ලියලා තියෙන්නේ. ඒ පොතේ මේ වෙදකම දන්න භික්ෂුන් වහන්සේ නමක් ළඟට මේ ලොකු මේ රජ කෙනෙකුගේ පවුලක කෙනෙක් ඇවිල්ලා ආයේ රජුරුවන්ගේ දේවියට අසනීප වෙලා බේතක් අහගන්න. මේ ස්වාමීන් වහන්සේට මේක කිව්වා මේ ලෙඩේ ඔක්කොම විස්තරේ. දැන් මේ ස්වාමීන් වහන්සේට බෑ බෙහෙත් දෙන්න නියම කරන්න. ස්වාමීන් වහන්සේ මොකද කරේ? ටිකක් වෙලා යන්න ඇරලා වෙන හාමුදුරු නමකට කිව්වා අර බෙහෙත් ටික. අර ආපු කෙනාට කිව්වේ නෑ. එයා මේක හොඳට අහගෙන මතක තියාගෙන ගිහින් බෙහෙත් කළා. ඒ වගේ සම්‍යක් ප්‍රයෝගයක් කරලා මේ බෙහෙත් ටික දුන්නා. කෙලින් දුන්නේ නෑ. මේ වල්පොල රාහුල හාමුදුරුවන්ගේ පොතක තිබුණ එක. ඒ කාලේ ඒ විදිහේ ක්‍රම තිබුණා. ඒව කපුවන්ගේ වැඩනේ. නෑ. ලක්දිව බුදු සමයේ ඉතිහාසය. මොකද්ද ඔයගොල්ලෝ කියන්නේ? ගිහි අවශ්‍යතා සපුරාලීම සඳහා අද භික්ෂුව ඒ කටයුතු වල යෙදিলা හිටියත් ඒවා භික්ෂුන්ට අයිති වැඩ නෙවෙයි. ඒවට ඉන්නව වෙනම පිරිසක්. කවුද? කපුරාලලා. ඒවා ඒගොල්ලන්ගේ වැඩ. මම දන්නේ ඒක. ඒවා කරන අයයි කරව ගන්න අයයි බලා ගන්න එක. මේ ඉතින් ඒක නිසා දැන් මෙතන සම්‍යක් ආජීවය. ඊළඟට සම්මා මොකද්ද මේ ව්‍යායාමය? මොනවද සතර සම්‍යක් ප්‍රදානේ බලන්න කියන්න? මොනවද කුසල් කියන්නේ? මොනවද අකුසල් කියන්නේ? අකුසල මූලය මොකද්ද? ලෝභ, ද්වේෂ, මෝහ. කුසල මූලය මොකද්ද? එතකොට දැන් අපිට කියන්නේ අතෙන්දි මොකද්ද? නොකරපු අකුසල් නොකරන්න. කරපු අකුසල් ප්‍රහීන කරගන්න. එහෙම නේද? එතකොට දැන් මේක සිත, කය, වචනය කියන තුන්දොරින් සිදුවෙන වැඩක්. එහෙමනේ. එතකොට අපි බුදුහාමුදුරුවෝ අදාලා මේ හැම දෙයක්ම අපි දෙපාරක් හිතලා කරන්න ඕන. මේක කුසල පිණිස පවතීද අකුසල පිණිස පවතීද කියලා නේද? එතකොට ඒ වගේ අපේ සිතුවිලි පිරිසිදු වෙනවා නම් දැන් අකුසල් වලින් බොහෝ දුරට අපිට වැළකෙන්න පුළුවන්. දැන් මේක සාමාන්‍ය අයට වඩා අපට භික්ෂුන් වහන්සේට මේ ආර්ය මාර්ගයේ ගමන් කරන අයට වදාලේ කුසලයේ කියන වචනේ තේරුම මේකයි. සොලවා ඉවත් කිරීම.
අත්තසාලිනියේ කුසලයේ කියන වචනේ අර්ථකථනය කරලා තියෙන්නේ මොකද්ද? සොලවා ඉවත් කිරීම. එතකොට කුසලුයි අකුසලුයි ඔක්කොම අයින් කරන්න ඕන අපි. තේරුණාද? දැන් මෙතෙන්දී එන්නේ අපිට මොකද්ද? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ ධර්ම පහ සොලවා ඉවත් කර දැමීම. නෑ. මේ සංයෝජන හලා දාන්න. මේකටයි වීරිය කරන්න ඕන. තේරුණාද? අපේ හිතෙන් මේවා ගලවලා දාන්න. ඒක නිසා අපි නිරන්තරයෙන්ම හුරු වෙන්න ඕන නොකරපු අකුසල් නොකරන්න, කරපු අකුසල් ප්‍රහීන කරගන්න. නොකරපු කුසල් කරන්න. දැන් ඔයාට කුසල් කරනවා. කුසල එන්නේ දානමාන ආදී නේද? දන් දීම. දැන් දානෙන් මොකද්ද අපේක්ෂා කරන්නේ? පිරිසිදු චේතනාවෙන් දන් දෙනවා නම් සිතේ තියෙන සියල්ල අතහරින්නනේ පුරුදු වෙන්නේ. නේද? ලෝභකම නැති කරන්න. ද්වේෂය නැති කරගන්න. මුලා වෙලා කටයුතු කරන මෝහයෙන් ගැලවෙන්න. අපි නිරන්තරයෙන් සිල්වත් එක් හැටියට ඒව ගැන හිතන්න ඕන. සතර සම්‍යක් ප්‍රදානය වඩන්න ඕන. ඊළඟට සම්මා සති. සම්මා සතිය. ඔව්. හොඳ සිහියෙන් වැඩ කරන්න. දැන් අපි කොහොමද හොඳ සිහියෙන් වැඩ කරන්නේ? දන්නවද? දැන් වෙලාව කිට්ටු වෙගෙන එන හින්දා ඉක්මනින් කියන්නම්. අපිට භාවනාවට එනකොට හුඟක් වෙලා මදි වෙන නිසා අපි ඇහැට පේන රූපේ, කනට ඇහෙන ශබ්දේ, නැහැට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන ස්පර්ශයෙන් ලැබෙන අරමුණු. මේ අරමුණු ඒ වෙලාවේදීම අතහරින්න වීරිය කරන්න ඕන. ඔව්. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයට සම්බන්ධ භාවනාව මොකක්ද? බෞද්ධ මාර්ගයේ තියෙන එකම භාවනාවයි. මොකක්ද ඒ භාවනාව? සතර සතිපට්ඨාන භාවනාව. නේද? ඔව්. ඉතින් දැන් මෙහෙට භාවනාව දෙන්න හුඟක් වික්ෂුන් වහන්සේලා එනවා. මෙයාට ඒ ගැන හොඳ අවබෝධයක් ඇති. නේද? ඒක නිසා අපි නිරන්තරයෙන්ම මේ භාවනාමය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වෙන්න කටයුතු කරන්න ඕනේ. ඉතින් භාවනා කරන්නට හැකියාවක් නැති අයට, බුද්ධිය තියෙන අයට, ප්‍රඥාව වැඩි දියුණු කරගෙන ඉන්න අයට සමාධියක් නැතුවත් නිර්වාණය සාක්ෂාත් කරගන්න පුළුවන්. නේද? කොහොමද? කයේ ඥානං, ධම්මටිති ඥානං, පංචස්කන්ධය පිළිබඳ අවබෝධයෙන් අනාත්මය හා පටිච්ච සමුප්පාදය පිළිබඳ අවබෝධයෙන් අපිට මාර්ගඵල ලබන්න පුළුවන්. දැන් සරියුත් හාමුදුරුවෝ රහත් උනේ භාවනා කරලා සමාධියකට ඇවිල්ලාද? නැහැ. කොහොමද? ඒ ධම්මා හේතුප්පබව. ඔව් සරියුත් හාමුදුරුවෝ රහත් උනේ බුදුරජාණන් වහන්සේගේ මේ උපස්ථායක හැටියට ටික දොහක් හිටියා. බුදුරජාණන් වහන්සේ එක්ක චාරිකාව වැඩම කරනකොට මේ එක නියංගමක ධර්මයක් දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ. සරියුත් හාමුදුරුව පිටිපස්සෙන් ඉඳගෙන පවන් සරනවා. අර බණ අහගෙන. ඒ ගිහියන්ට දේශනා කරපු ධර්ම දේශනාව අවසන් වෙනකොට සරියුත් හාමුදුරුව අරහත් ඵලයටපත් වෙලා. ප්‍රඥා විමුක්ති. ඒකම මහාන වෙච්ච මුගලන් හාමුදුරුවෝ භාවනා කරලා රහත් වුණා. චිත්ත විමුක්ති නේද? ඒකින්ද මේ ක්‍රම දෙකක් තියෙනවා. ඒ ක්‍රම දෙකෙන් කොයිකට එන්නත් අපිට මේ සම්මා දිට්ඨිය සම්මා සංකප්පය මේ ක්‍රමය අවශ්‍යයි. මේක අවශ්‍යයි.
මේකෙන් පිට බෑ. ඒකින්ද මේ වෙසක් කාලේ හැමෝම වීර්ය කරන්න ඕන ප්‍රඥාව ලබා ගන්න. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය පිළිබඳ නිවැරදි අවබෝධය ඇති කර ගන්න. මේ හේතුඵල ධම ගැන අවබෝධය ඇති කර ගන්න. දැන් ආත්මයක් තියෙනවයි කියලා කියපු අය අද ඒක හොඳට තේරුම් ගන්න. ආත්මය කියන්නේ නিত্য පදාර්ථයකට නොවෙනස් වන නিত্য පදාර්ථයක් අප තුල තියෙනවයි කියන විශ්වාසය. ෂණයක් පාසා වෙනස් වෙනවා නම් මේ සිරුරේ මට කියලා අයිතියක් කිසි දෙයක් නැත්තම් මම කොට මගේ කොට ගත යුතු කිසිවක් නැත්තම් සත්ව පුද්ගල සංකල්පයක් අප තුල නැත්තම් ආත්මයක් තියෙනවද කියලා ආත්මයක් තියෙනවයි කියලා විශ්වාස කරන අය කල්පනා කරන්න. ඔව් අනාත්මය කියන්නේ මොකද්ද? ආත්මයක් නැහැ. ඈ අනාත්ම කියන්නේ ආත්මයක් නැහැ. නැහැ. ආත්මයක් නැහැ කිව්වොත් එන්නේ උච්ඡේදයට. උච්චේ. ඒක නිසා තමයි බුදුහාමුදුරුවෝ ආත්මයක් නැහැ නොකිය අනාත්මයි කිව්වේ. අනාත්මයි කියන්නේ මම ඔයිට කලින් ධර්ම දේශනාවකදී මෙතන පැහැදිලි කළා. අනාත්මය කියන්නේ කරන්නෙක් නැතුව කරවන්නෙක් නැතුව සිදුවෙන ක්‍රියාදාමය. දැන් අපි අපේ මව් කුසට ඇතුළුනේ අපේ අම්මගේ ආරාධනාවකටද මෑණියන්ගේ ආරාධනාවකටද අපිට ඕනකමටද? එන කොහොමද ආවේ? අහම්බෙන් වීම. එතන ඉඳලා 10 මාසයක් තුල අපි වැඩුණේ කොහොමද? අපේ මෑණියෝ හැදුවද? මෙන්න අහය ඇහ කන ගෑනු ළමයි පිරිමි ළමයි කෙරුවා. එහෙනම් මොකද උනේ? ඒක කරන්නේ කරවන්නේ නැතුව සිදු වුණා. එහෙම නේද? හේතු ප්‍රත්‍යය. ඉබේ නෙමෙයි. අහවල් දවසේ එළියට එන්න ඕන කියලා ආවද? නෑ. නේද? එදා ඉඳලා මේ දක්වා අපට ඕන හැටියට තප්පරයක ජීවත් වෙන්න පුළුවන් වුණාද? මොකක් නිසාද? මේක ක්‍රියාදාමයක් වීමක්. ඒකට තමයි අනාත්මය කියන්නේ. මහත්යට තේරුණා? අනාත්මය කියන්නේ ඒකට. මේක හොඳට තේරුම් ගන්න. මේ අයට ਵਿਚාරයක් නැහැ. කරන වැඩ. නිකන් හිතන්න. මේ හැම දෙයක්ම අපි කරන වන්දනාව පවා විද්‍යාත්මක පදනමක් මත ගොඩනගලා තියෙන්නේ. දැන් අපි මල් පූජා කරනවා නේද? මොකද්ද මල් පූජා කරන ගාතාව? පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන ඒතේන ලබාමි මොක්ඛා පුප්පං මිලායාති යතා ඉදම්මේ කායෝ තථා යාති විනාශ භාව. මොකද්ද මේ කියන්නේ? මේ මල් සුවඳ වගේ තමයි බුදුරජාණන් වහන්සේගේ සිල් සුවඳ. මේ මල පර වෙලා විනාශ වෙලා යනවා වගේ මගේ මේ සිරුරත් මේ ලෝකේ තියෙන සියලු දේත් ඒ ආකාරයෙන්ම විනාශ වෙලා යනවා. දැන් මේකෙන් මොකද්ද අපිට දකින්න තියෙන්නේ? අනිත්‍ය. දැන් එහෙම හිතලද මල් පූජා කරන්නේ? අපි අවංකව කතා කරමු. ඉතින් එහෙමනම් මෙලහට සෝවාන් ඵලයටපත් වෙලා ඉන්න ඕන. බුදුහාමුදුරුවනේ අනේ කොහොම හරි අපේ කෙල්ලෝ මේ ගම විභාගයෙන් පාස් කරලා දෙන්න. බුදුහාමුදුරුවනේ අපේ කඩේ වෙළඳාම් සරු කරලා දෙන්න. මල් ටික තියලා ඕවා හිතනවා. හුඟක් දෙනෙක් එහෙම නෙවෙයිද? ශ්‍රද්ධාව දූෂණය වෙලා දැන්. ඒක හරි. මේක තමයි විද්‍යාත්මක පදනම. නමුත් එතන ඉඳගෙන නෙමෙයි නේද මේ කටයුත්ත කරන්නේ? දැන් ඔයා බලන්න මේ පින්වතුන් බලන්න බුද්ධ වන්දනාව. අපි විහාරයට යනකොට බුදුන් වඳින්න මල් අරගෙන යනවා. මේ මල් වල මොනවද තියෙන්නේ?
පඨවි ධාතුව නේ මල් දෝවණය කරන්නේ තේජෝ ආපෝ ධාතුවයි. ආපෝ ධාතු. එතකොට මේ පඨවි ධාතුව ආපෝ ධාතුවෙන් දෝවණය කරලා බුදුරජාණන් වහන්සේට පූජා කරලා ඊට පස්සේ මොකද කරන්නේ? පහනක් පත්තු කරනවා. නේද? ප්‍රඥාවට කරු කිරීම සඳහා මේ පහනෙන් මොන ධාතුවද එන්නේ? තේජෝ ධාතුව. පහන පත්තු කරලා ඉවර වෙලා අපි බුදු කුටිය සුවඳ ගහන්න හඳුන් කූරු පත්තු කරනවා. ඒකෙන් යන්නේ වායෝ ධාතුව. මේ කටයුතු ටික කරලා බුදු මැදුරෙන් එළියට ඇවිල්ලා චෛත්‍ය ළඟට ගිහිල්ලා චෛත්‍යයේ ස්කන්ධය කෙරෙන් ධර්ම ස්කන්ධය දැකලා කොත් කැරැල්ල සිහින් වීම තුලින් චූඩා මාණික්‍ය කෙරෙන් අහස් කුසට නුඹ ගැබට ආකාශ ධාතුව දැකලා නේද? එතකොට පංච මහා භූතයෝ සිහිපත් කරමින් නේද අපි මේ වන්දනාව කරන්නේ? එහෙම සිහියෙන් කවුද වන්දනා කරන්නේ? ඈ? දැන් ඉස්සර වයසට ගිය උපාසකම්ම කෙනෙක් වුණත් අපි පුංචි කාලේ අපිට මතකයි. ළමෙක් වරදක් කළාම තරවටුවක් කරන්නේ කොහොමද? අනිච්චං දුක්ඛං සංසාරේ පංචස්කන්ධක හැටි. එහෙම නේද? දැන් වරදක් කළාම ආච්චි අම්මා කොහොමද දැන් ළමයාට කියන්නේ? my god කියනෝනේ. ඇයි ඔයගොල්ලෝ hina වෙන්නේ? ශ්‍රද්ධාවට වෙච්ච දේ පුරාණ කාලේ අවුරුදු 50 පණිනකොට හැම කෙනෙකුගේම අතේ තිබුණේ මොකද්ද මහත්තයෝ පොත? සතර සතිපට්ඨාන නේද? සතිපට්ඨාන. නවගුණ. ඔව්. නවගුණ වැඩ. කෝ අද ඒවට මොකද උනේ? කීයෙන් කී දෙනෙක්ද අද ඒව පරිහරණය කරන්නේ? තාක්ෂණය දියුණු වුණා කියන්නේ ආධ්‍යාත්මික පැත්තෙන් හුඟක් දෙනෙක් පිරිහිලා තියෙනවා. ඒ තාක්ෂණයේ ප්‍රයෝජනයට අරගෙන අපේ ආධ්‍යාත්මික දියුණුව ඇති කරගන්න උවමනාව තියෙනවා නම් ඉතා පහසුයි. දැන් අපිට පොත් 100 ගාණක් කියවනවට වැඩිය ලේසි පරිගණකයේ දත්ත ඇතුළත් කරලා තියෙනවා නම් ත්‍රිපිටකේ නේද? බොහොම පහසුකම් හදලා තියෙනවා. නමුත් අර අපි කිව්වේ එකම දේ දෙපැත්තට පරිහරණය වෙනවා කියලා. දැන් ඒක අපි අරගන්නේ අන්තර්ජාලයේ හොඳ පැත්තටද නරක පැත්තටද වැඩි දෙනා ගන්න? නරක පැත්තට. ඒකයි. ඒකින්ද අපි බෞද්ධයෝ හැටියට හුඟක් දෙනෙක් මේ මූලික කාරණා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ මේ හොඳට තේරුම් ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ අමුතුවෙන් නිර්මාණය කරලා මොනවත් ධර්මයක් දේශනා කරේ නැහැ. බුදුහාමුදුරුවෝ වදාළේ ස්වභාව ධර්මය ගැන විතරයි. නේද? ස්වභාව ධර්මය ගැන. ඒකනේ යමෙක් ස්වභාව ධර්මයේ දකීද හේ ධර්මයේ දකී. යමෙක් ධර්මයේ දකීද හේ බුදුන් දකී. එහෙම නේද? ඔව්. ධර්මයේ දැක්කහම මොකද වෙන්නේ? ධර්මයේ දැක්කහම බුදු වෙනවා. කාවද බුදු වෙන්නේ? මේ ඒක වැරදි. බුදුහාමුදුරුවෝ දැක්කයි කියලා වැඩක් වෙන්නේ නැහැ. එහෙනම් ඉතින් වක්කලියට අර විදිහට කියනවා. අය බුදුහාමුදුරුවෝ නේද? ඈ දැන් තමන්ගේ ඉදිරි පිට හිටිය තමන්ගේ ගෝලයාට මනේ බුදුහාමුදුරුවෝ වදාලේ වක්කලි මගේ කය කුණු කයක්. මේ කුණු කයෙන් ඔබට ඇති වැඩක් නැහැ. ඔබ අප්‍රමාදව කෙලස් තවන වීර්යයෙන් යුතුව ඔබේ විමුක්තියට ඔබ කටයුතු කර ගන්න. වක්කලියෝ ධම්මං පස්සති සෝමං පස්සති නේද? ඔව් ඒකින්ද අපි වීර්ය කරන්න ඕන. ධර්මය කියන්නේ මොකක්ද එතකොට? ස්වභාව ධර්මය කියන්නේ මොකද්ද? ඒක ඊළඟට ප්‍රශ්නයක්. මොකද්ද?
අර මං අර බත් කනකොටත් මතක් කරන්නේ කිව්වේ මොකද්ද? ඇති වෙනවා වෙනස් වෙනවා නැසෙනවා. ඔව්. පවතින්නේ නැහැ. ඔව්. මොහොතක්වත් කිසි දෙයක් ලෝකේ පවතින තිතියක් නැහැ. ඇති වෙනකොටවත් එක්කම එක වෙනස් වෙනවා නේද? වෙනස් වෙනවත් එක්කම විනාශ වෙනවා. මේ ධර්මතාවය පිළිබඳ අපට අවබෝධයක් තියෙනවා නම් අපට රාගයක්, ද්වේෂයක්, මෝහයක් ඒව ඇති වෙනවා. ඉතින් මොනවා කරත් වැඩක් නැහැ. ඔන්න ඔය தত্ত্বයට අපිපත් වෙන්නේ නැතුව. තේරුණා? ඔය தত্ত্বයට අපිපත් වෙන්න වීරිය කරන්න ඕන. ඉතින් ඒකට බුදුරජාණන් වහන්සේ උතුම් මගක් අපිට හෙළිපෙරළි කරලා දීලා තියෙනවා. සම්මා දිට්ඨියේ ඉඳන් සම්මා සමාධිය දක්වා මේ මග. එතකොට එතනින් එහාට බුදුරජාණන් වහන්සේ සම්මා ඥාන, සම්මා විමුක්ති, සම්මා ඥාන කියලා බුදුහාමුදුරුවෝ අදාළේ අතීන්ද්‍රිය ඥානය. දැන් පරචිත්ත විඥානනේ නේ. පුබ්බේ නිවාසානුස්මෘති ඥානෙ, ආසවක්ඛේ ඥානෙ නේ. ඔව්. එතකොට ඒවා අතීන්ද්‍රිය ඥාන. එමුනේ අතීන්ද්‍රිය ඥාන. ඒ අතීන්ද්‍රිය ඥානයත් සමගම විමුක්තිය ඇති වෙනවා. අපි මේ ලෝකෙන් මිදුණා. අංග 10ක් සම්පූර්ණ වෙන්න ඕන. සෛක්ෂ්‍ය වශයෙන් 8කුත්, අසෛක්ෂ්‍ය වශයෙන් 2කුත්. ඉතින් ඒක නිසා මේ මහත්තුරු මහා චත්තාරීසක සූත්‍ර පරයය භාවිතා කරෝ මේක බොහෝම නිර්වුල්ව පැහැදිලි කරලා තියෙනවා. සම්මා දිට්ඨිය සම්මා සංකප්පේ පූර්වාංගම වීමෙන් තමයි ප්‍රතිපත්තිය නැත්තම් සීලයට යන්න පුළුවන්. සම්මා දිට්ඨිය සම්මා සංකප්පය පිරිවර වීමෙන් සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි මේ ඔක්කොටම අවශ්‍යයි සම්මා දිට්ඨිය. බෞද්ධ මාර්ගයේ කිසිම තැනකට එන්න බෑ සම්මා දිට්ඨියක් නැතුව. අද ඒක අතුරුදහන් කරලා බොහෝ ධර්ම දේශනාවලදී මේ අංගද්වය අමතක කරනවා. සීලයට මුල් තැන දෙන්නේ. සීලේ තියෙන බොහෝම එපිට. සීලේ ළඟ තියෙන එකක් නෙවෙයි. මොකද සීලයකට එන්න නුවණ ලබා ගන්න ඕන. නුවණ නැතුව සිල්වත් වෙන්න බෑ. ඒක නිසා අප තුල ප්‍රඥා අංගය වැඩෙන්න ඕන. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප කියන මේ අංගත්වය. ඒකින්ද අද මම තව විනාඩි 5යි දැන් තියෙන්නේ මේ ඉවරයිනේ. මේක නිසා මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. දේවතාරාධනාව. ඔව්. දේවතාරාධනාව කරේ නැත්තේ ඉතින් ඒක විශේෂයෙන් ආරාධනා කළා කියලා දෙවියෝ ගෙන්න ගත්තා කියලා තේරුමක් නැහැ. මොකද දැන් අපි pāli භාෂාවෙන් ආරාධනාව කරලා සිංහලෙන් බණ කියනවා. ඊළඟට අපි දෙයියන්ට පින් දෙනවා ශාසනය ආරක්ෂා කරලා දෙන්න කියලා. ඉතින් දෙයියන්ට තමන්ගේ දේවාලයවත් රැක ගන්න බැරි එකේ ශාසනය ආරක්ෂා කරන්නේ කොහොමද? ඉතින් මං ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ අනුව දැන් අත්තාහි අත්තනෝ නාතෝ කෝහි නාතෝ පරෝසියා නේද? ඇයට නොපෙනෙන গুপ্ত බලවේගවලට වැඳ වැටෙන යාඥා කරන කන්නලව් කරන හීන දීන මිනිස්සුන්ට ඒ බුද්ධ වචනේ හොඳ පාඩමක්. ඉතින් ඒ අනුව දේවතාරාධනාව හෝ දෙයයන්ට පින්දීම හෝ කොයිතරම් දුරට ගැලපෙනවද කියලා තමුන්නාන්සෙලම හිතා ගන්න.
වහන්සේ දේශනා කරන සීක දෙකකුයි අසීක අටකුයි කියලා. ඒක පොඩ්ඩක් පැහැදිලි කිව්වොත්. සීක ඔය වාසයෙන් මේ අන්තිම සීක 8යි. සීක 8යි. අසයික්‍ය 2යි. එතකොට ඒ කියන්නේ සෝවාන් මාර්ගය 10ක් පිරෙන්න ඕන අසයික්‍ය පැත්තට. ඔව් ඒ දස සංයෝජනම සම්පූර්ණ වෙන්න ඕනේ. ඔව්. එතකොට සංයෝජන කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග ව්‍යාපාද රූපරාග අරූපරාග මාන්න අවිද්‍යා මේ 10 ප්‍රහීන වෙන්න ඕන නේද? සෝවාන් වෙනකොට යටපත් වෙනවා. රහත් වුණාම නිරුද්ධ වෙනවා. අනාත්මයි දෙකද? අනත්ත කියන්නේ අනාත්මයි එකද? අනත්ත කියන්නේ පාලි වචනය, අනාත්ම කියන්නේ සංස්කෘත වචනය. සංඛාර කියන්නේ පාලි වචනය, සංස්කාර කියන්නේ සංස්කෘත වචනය. සකස් කරන ලද. ඔව්. ස්වාමීන් වහන්සේ දැන් බුදුහාමුදුරුවෝ අනුතට දාලා තියෙනවා නේද ස්වාමීන් වහන්සේලාට මේ අනිවාර්යයෙන්ම මේ දේව ආරාධනාව කරන්න අහලා තියෙනවා අපි අවසානයේදී දෙවියන්ට පින් දෙන්නත් කියලා. එතකොට අපිට පොඩි ගැටලුවක් ආව එතනදී. කොහේද ඒක බුදුරජාණන් වහන්සේ එහෙම ඔය සූත්‍ර පිටකේ කොතනකද බුදුහාමුදුරුවෝ දෙයයන්ට ආරාධනා කරලා බණ කියලා දෙයයන්ට පින් දීලා තියෙන්නේ? නෑ අපි ඒක නෑ මහත්තයා මම කතා කරන්නේ මෙහෙමයි. දැන් බුදුරජාණන් වහන්සේ වදාලා අත්තාහි අත්තනෝ නාතෝ කෝහි නාතෝ පරෝසියා. මොකද ආත්ම ගෞරවයක් නැති තමන්ගේ ස්වකීය බුද්ධියෙහි හා ශ්‍රමයෙහි වටිනාකම නොදත් අභ්‍යන්තරික ගුණධර්ම වගාවක් බලයක් නැති නොපෙනෙන බලවේගවලට වැඳ වැටෙන යාඥා කරන කන්නලව් කරන හීන දීන මිනිස්සුන්ටයි බුදුරජාණන් වහන්සේ ඔය පාඨයේ වදාලේ අත්තාහි අත්තනෝ නාතෝ කෝහි නාතෝ පරෝසියා. එතකොට එහෙමනම් අපිට නොපෙනෙන බලවේග වලින් අපි යම් දේ බලාපොරොත්තු වෙනවා නම් ප්‍රාර්ථනා කරනවා නම් ඒක බුද්ධ වචනයට පටහැනි කියලා මගේ විශ්වාසය. දැන් මං කිව්වනේ මහත්තයාට දෙවියන්ට පින් දෙන්න දැන් මේවා විශ්වාස. විශ්වාසයේ එකක් සත්‍ය තව එකක්. විශ්වාස කළ පමණින් ඒ කිසි එකක් සත්‍යයි කියලා අපිට පිළිගන්න බෑ. නේද? ඔව්. අවිස්සති භාවනාවලදී දේවානුස්සති නියම කරලා තියෙන. ඒ මොකද? ඒව මහත්තයෝ හුඟක්ම මේ බෞද්ධ වැඩ නෙමෙයි. දැන් මේක යම් බමුණු ආගම් මේකට සම්මිශ්‍රණය වෙලා තියෙනවා. ඉතින් අපි මේව නිරවුල් කරගන්න ඕන පොතපත කියවලා. ස්වාමීන් වහන්සේ සරියුත් හාමුදුරන්ට ඒ අම්මගේ මේක වෙනස් කිරීම වල ඉදට වැඩිය සරියුත් හාමුදුරුවෝ. වැඩියාම ඒ ධාතු මේ දෙයයන්ට ඒව මහත්තයෝ මෙහෙමයි. ඒව තියෙන්නේ සූත්‍ර පිටකේ නෙමෙයි. ඒව තියෙන්නේ අට කතාවල. අට කතා ලිව්වේ ඉෂ්ඨවීර මේ භික්ෂූන් වහන්සේලා. ඉතින් මේ බුද්ධ වචනේ එකක් අට කතාවේ ඒ සම්ප්‍රදාය තව එකක්. සවනත් එතකොට පිළිගන්න බැයිද ස්වාමීන්? නෑ අට කතා අපිට එහෙම් පිටින් ඇත්ත කියලා පිළිගන්න බෑ. බුද්ධ වචනයයි පිළිගන්න පුළුවන්. සූත්‍ර පිටකේ තියෙනවා පිළිගන්න පුළුවන්. අට කතාවල් වල නොයෙක් මේ සාහිත්‍ය වලින් අලංකාර වෙච්ච මේ ප්‍රකාශයන් නැතුළත් කරලා තියෙනවා. විසුද්ධි මාර්ගයේ දිව්වේ මේ බ්‍රාහ්මණයෙක් කියලා අපි අහලා තියෙනවා. බුද්ධඝෝෂ හාමුදුරුවෝ. බුද්ධඝෝෂ හාමුදුරුවෝ. එතකොට එතනදී ඇතුළත් වෙලා තියෙන්නේ දැන් ඔය මේ හින්දු මහත්තයෝ මෙතන දැන් කතා කරන්න වෙලා මදි. මහත්තයලා පොතපත කියවනකොට වැටහෙයි. ඉතින් මේ ඒවැයේ අද ලොකු ගැටලු සාගත තැන් තියෙනවා. විසුද්ධි මග්ගේ එකක් විමුක්ති මග්ගේ තව එකක් නේද? ඔතනදී අපි හුඟක් පැටලිලා ඒක හින්දා දැන් බලන්න මේ සූත්‍ර පිටකයේම තියෙනවා සීල සමාධි ප්‍රඥා කියලා. මේ සූත්‍ර පිටකයේම තියෙනවා ප්‍රඥා සීල සමාධි කියලා. දැන් අපි මහා චත්තාරීසක සූත්‍ර පරියාය අනුවනේ කතා කරේ නේද? ඉතින් ඒක හින්දා අපි මේ ගැටලු ලියා ගන්න මේ වගේ විශාල පිරිසක් ඉන්න තැනක සාකච්ඡාවකින් අමාරුයි.
මේකට හුඟක් වෙලා යන්න දෙයක්. ඒකින්ද අපි එහෙම හිට ඒවා විසඳ ගමු. ඉතින් ඒ නිසා අපි අද ධර්ම දේශනාව හමාර මම අන්තිම වතාවට මේ අවසාන වතාවට මේ සිහිපත් කරන්න ඕන අපේ රටේ 30 අවුරුද්දක් තිස්සේ මේ රටේ බොහොම බිහිසුණු යුගයක් තිබුණා. මිනිස්සුන්ට පාරේ බහැලා යන්න බැරි, බස් එකක යන්න බැරි, දරුවෙක් ඉස්කෝලේකට යවා ගන්න බැරි. අපේ ජීවිතේ කොයි වෙලාවේ අනතුරටපත් වෙයිද විනාශ වෙයිද කියන බයකින් සැකයකින් අපි කාලයක් ජීවත් වුණා. මේ යුද්ධ හමුදාවේ රණවිරුවෝ මේ ගම්වල දුප්පත් ගොවියන්ගේ කම්කරුවන්ගේ වැඩි හරියක් දූරුපුත්තු මේ යුද්ධ ජයග්‍රහණය කරලා අපි සියලු දෙනාටම නිදහසේ මේ රටේ ජීවත් වෙන්න වාතාවරණය ගොඩ නැගුවා. එයින් 100,000 ගාණක් ලක්ෂයක් පමණ මං හිතන්නේ තරුණ තරුණියන්ගේ වටිනා ජීවිත නැති වුණා. ඒ තරුණයන්ගෙම රුපියල් 7 වලින් ඒ වැටුපෙන් කපාපු සල්ලි වලින් තමයි අද මේ ධර්ම දේශනා කරන මේ ගොඩනැගිලි ඉදි කරලා තියෙන්නේ. ඒ නිසා අපි සියලු දෙනාම ඒ සියලුම රණවිරුවන්ට අපි කෙලෙහි ගුණ සැලකීමක් හැටියට මේ පින් අනුමෝදන් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ හින්දා අද මේ ධර්ම දේශනාව අපි මෙතකින් සමාප්ත කරනවා. මේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා, සියලු යහපත අභිවෘද්ධි සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පතායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩහන්ති ආයු වන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.